විශ්වාසය සහ අවිශ්වාසය අතර මනුෂ්‍ය ජීවිත දෝලනය වෙද්දී මිනිසුන් වැඩිපුරම විශ්වාසය තිබුයේ විශ්වාස කළ නොහැකි දේවල් මතයි. තර්කයට බුද්ධියට හසු නොවන අදෘශ්‍යමාන গুপ্ত බලවේග දෘශ්‍යමානයේ පවතින ජීවිතවලට කරන බලපෑම අනාදිමත් කලක සිට මිනිසුන් අත්විඳ තිබුණා. ඒ අත්දැකීම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විශ්වාසයන් ගලා ගියා. විටක රාත්‍රියේ අඳුරේ හුදකලාවේ පාළු මන්සන්දියේ සුසාන භූමියේදී මෙන්ම කිම්බුර දිනවලදී අදෘශ්‍යමාන බලවේග භූත ප්‍රේත හොල්මන් අවතාර ලෙසින් කළ බලපෑම ගැන වඩාත් විශ්වාස කරමින් භීතියටපත් වී තිබුණා. මරණයෙන් පසු මරණයෙන් පිබිදුණු විශ්වයේ සැරිසරන අදිසි গুপ্ত බලවේග සොයා යථාර්ථයත් මායාවත් දියව යන තැන නිර්මාණය වන නවතම ටෙලිවිෂන් රූ මායාවයි මේ. කිසිවක් සිදු වී අවසාන වන්නේ නැත. සියල්ල සැමවිටම සිදුවෙමින් පවතී. පියවි ඇසින් තේරුම් ගත නොහැකි අදෘශ්‍යමාන බලවේගවල බලපෑම මන්ත්‍රාචාර්යවරයා ඒ සීමාවට ඇතුළු වෙත්වීම තේරුම් ගත්තේ තම අත්දැකීමෙන්. තත්පරයෙන් තත්පරය ගත වී යද්දී මන්ත්‍රාචාර්යවරයා සියල්ල තම මනසින් වටහාගෙන මේ ළඟට කළ යුතු දේ පිළිබඳව ඍජු තීරණයකට එළඹුණා. තවත් අඳුරු ආත්මයක ග්‍රහණයට නතු වී සිටි තරුණියව මුදවා පියවි සිහියට ගෙන ඒමට ඔහු මනසින් සූදානම් වුණා. නිවසට ඇතුළු වී මොහොතකට පසු නිවස තුල යම්කිසි අදෘශ්‍යමාන බලගතු ආත්මයක් සැරිසරන බව මන්ත්‍රාචාර්යවරයාට දැනෙන්නට වුණා. මනසින් දුර්වල වූ චමරීව ග්‍රහණයටගත් අඳුරු ආත්මය ඇගේ සිරුරෙන් ඉවත් කිරීමට මේ සියලු දේ ගැන විමසිල්ලෙන් සිට නිවසට පැමිණි මන්ත්‍රාචාර්යවරයා වෙත ඇයව සසංක විසින් රැගෙන ආවා. මේ ආත්මය මේ දරුවව වරක් කරගෙන ඉන්නේ. මොකද්ද මේකට කරන්නේ? අපිට පේන දේවල් වලට වඩා
නොපෙනෙන ආත්ම හරි බලවත්. දැන් මේ තැනකට ගියාට පස්සේ නේද මේ සිද්ධිය වුණා කිව්වේ? එහෙමයි. මේ කතාව ඉවර කරන්න එතෙන්ටම යන්න වෙනවා. සසංක සහ චමරී විවාහ දිවියටපත් වූ නව යුවලක්. දෙදෙනා අලුතින්ම ජීවිතය පටන්ගත් නිසාම අලුත් නවාතැනක් අලුත් නිවසක් සොයන්නට ඔවුන් දෙදෙනා නිතර උත්සාහ කළා. චමරිගේ පැවැත්මය සසංකගේ උනන්දුවත් නිසාම සසංකට ලැබුණ අලුත් නිවසක් පිළිබඳ හෝඩුවාව සොයා යන්නට දෙදෙනාම එදා උදෑසනින්ම පිටත් වුණා. මඟ තොරතුරු විමසමින් සසංක සහ චමරී එම පැරණි නිවස සොයාගෙන යද්දී කවුරුන් හෝ පැමිණේවි යයි බලාපොරොත්තුවෙන් එහි තවත් අමුත්තික්ද සැරිසරමින් හිටියා. බලාපොරොත්තු පරිසරයට පැමිණි නිසා තම ජීවිතයට උපරිම නිදහස ඒ හුදකලා වලව්වේ තිබෙනු දැනුණු නිසා සසංක ඉතා ආශාවෙන් ඒ පැරණි වලව්ව පුරා ඇවිද යන්නට වුණා. චමරීද හුදකලා වූ පාළු වලව්වේ හුදකලාව නිස්කලංක බව විඳගන්නා අතරේ අදෘශ්‍යමාන බලවේගයක්ද නිවසේ සැරිසරමින් හිටියා. අදෘශ්‍යමාන බලවේගයද කාලාන්තරයක් තිස්සේ බලා සිටියේ දුර්වල මනසක් ඇති අයෙක් කොයි මොහොතේ හෝ පැමිණේවියයි
අපේක්ෂාවෙන් අධික ආශාවෙන් මන්දිරය පුරා සැරිසැරූ ඒ ආත්මය තම ආශාව වූ චමරී බලාපොරොත්තුවෙන් ඇවටා දැවටමින් සිටියා. දරුණු හුදකලාව විඳමින් සිටි සසංක සහ චමරී නම් මේ කිසිවක් දැන සිටියේ නැහැ. hari mati yang lain ah මොකද හරි චමරී ගැන අධික ආශාවෙන් ඇය වටා සැරිසරමින් සිටි අදෘශ්‍යමාන බලවේගය ලත ඇසිල්ලෙන් චමරිගේ ශරීරයට ඇතුළු වන්නට සමත් වුණා. චමරිගේ ශරීරයට ඇතුළු වූ ආත්මය චමරී තුල දියව යද්දී චමරිගේ කිසිදු වෙනසක් චමරිටවත් සසංකටවත් දැනුනේ නැහැ. නමුත් චමරිගේ ශරීරයට ඇතුළු වූ গুপ্ত බලවේගයද චමරී සහ සසංක සමග නැවත ආපසු සසංකගේ නිවසට එන්නට ඔවුන් සමගම පිටත් වුණා. බව සෙමෙන් වැඩි වුණු සන්ධ්‍යාවේ චමරිගේ ශරීරය තුළ තවත් গুপ্ত ආත්මයක් වැතිරී සිටින බව චමරීවත් සසංකවත් දැන සිටියේ නැහැ. චමරී මොකක්ද උනේ වාට? අසනීපයක්ද? මං කිව්වනේ වාට ගෙදර ඉන්න කියලා. කොහෙද? කියන එකක් අහන්න බෑ. දින විනාශ වන චමරීගේ গুপ্ত හැසිරීම් රටාව පවුලේ සාමයට මහත් බාධාවක් ගෙන ආවා. මමත් කිව්වා මේ කෝ ඇහුවේ නෑනේ. ඒ කාලේ පුතා අපි දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මොන තරම්නම් පරිස්සම් වුණාද? කිසිදු බයක් සැකක් නොමැතිව තමන්ට රිසිසේ හැසිරෙන සසංක සහ චමරීට ලැබෙන දරුණු ප්‍රතිවිපාක ගැන පවසමින් සසංකගේ මව නිතර චෝදනා කළා. ඔයා වුණත් එච්චරයි. නමුත් මේ සියල්ල අතරේ චමරී නොදැනුවත්වම තම ශරීරයට ඇතුළු වූ අදෘශ්‍යමාන බලවේගී ග්‍රහණයට නතු වී කුදුරක්ව සිටි බව කවුරුත් දැන සිටියේ නැහැ. පියවි සිහියෙන් සිටින පුද්ගලයෙකුට තමාගේ හැසිරීම් සහ චර්යාවන් පාලනය කරගත හැකි වුවද තමාට තමාව පාලනය කර ගැනීමට චමරීට නම් හැකියාව ලැබුණේ නැහැ. චමරී සෑම විටම තමාට රුචිතේ කරන්නට උත්සාහ කළද ඇගේ මනස ග්‍රහණයටගත් গুপ্ত බලවේගය චමරීට ඒ කිසිවක් කිරීමට ඉඩ දුන්නේ නැහැ.
දැන් කොහොමද ගාට? අනේ මන් දන්නේ මට මොනවා වෙනවද කියලා. එඟට හරිම අමාරුයි. ඔය ඔක්කොම හරියයි. අපි ඔක්කොම ඉන්න ඕනේ වාට. මේ නිසා චමරී දිනෙන් දින වෙනස් වන්නට වුණා. ඒ වෙනස සසංකටද දැනෙන්නට වුණා. චමරීට චමරීව පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා සසංකටද ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වුණා. චමරගේ ශරීරයට අරක්ක ගුප්ත ආත්මයට රිසිසේ චමරීව පාලනය කළා. නංගි ආපේ කොහොඳයි. අනේ මන්ද අක්කට මොනවා වෙලාද කියලා. කොහෙද? කාමරේ. සම්පූර්ණ පාලනය මෙහෙය වූ ආත්මය සසංකවද ප්‍රශ්න රසකට ඇද දැමුවා. තම මනසේ පාලනය අහිමි වූ චමරී ආත්ම දෙකක් අතර අසරණව සිටියා. ඒ අවසරයෙන් නපුරු ගුප්ත බලවේගය අසාමාන්‍ය වූ ජාගර ආශාවන් චමරීලවා ඉටු කරගත්තා. විටින් විට කඩින් කඩ චමරී පියවිසිහියට පිවිසියා. නමුත් චමරී සාමාන්‍ය ලෙස හැසිරීමට කොතරම් උත්සාහ කළද චමරිගේ මනසට මෙන්ම ශරීරයට අරක්ගත් කුප්ත අදෘශ්‍යමාන බලවේගය මොහොතින් මොහොත සියලු දේ අවුල් වියවුල් කරනු ලැබුවා. චමරීට ශාන්ති කර්මයක් කිරීමට යෝජනා කළද සසංක ඊතරම් ඒට කැමති වුණේ නැහැ. අපි කට්ටඩියක් ගෙනල්ලා නූලක්වත් දාලා බලමුද? මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. තරුණයෙක් වූ සසංක මවගේ සාම්ප්‍රදායික අදහස් විහිළුවටගෙන මිත්‍යා අදහස්යයි පවසමින් විවේචනය කළා. මම නම් කියන්නේ මේ තියෙන මානසික රෝගයක්. අපි හොඳ දොස්තරයෙක්ට වෙන්න. ඕකනේ. දැන් කාලේ හැදෙන ළමයි අපි කියන දේවල් කරන්නේ. තියෙන පඬිතකමනේ. හරි අපි ඒකත් කරමුකෝ. හැබැයි ඊට ඉස්සෙල්ලා දොස්තරයෙක්ට පෙන්නන්න ඕන. මේ අවුල් වියවුල් හමුවේ චමරීගේ මානසික වියවුල් තත්වය තව තවත් උත්සන්න වන්නට පටන් ගත්තා. අලුත්
අලුතින් විවාහ වූ සසංක ප්‍රීතිමත් පෞල් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළද හදිසියේ සිදු වූ චමරිගේ වෙනස් වීම හමුවේ සසංකද මානසිකව බෙහෙවින් අසරණ වී සිටියා. චමරි ඔයාට දැන් කොහොමද? අපි හිට ડોක්ටර් කෙනෙක් ගාවට යමු. චමරි වෙනදාමින් චමරිගේ සුපුරුදු හැසිරීම නොදුටු නිසාත් චමරි පුදුමාකාරව වෙනස් වී සිටි නිසාත් සසංක තම අලුත් පෞල් ජීවිතය තුළ අසරණ වී සිටියා. බලවත් පෙරත්ත හමුවේ සසංක මන්ත්‍රාචාර්යවරයෙක් හමුවීමට ගියේ ඔහුටද මේ ප්‍රශ්නය හමුවේ කිසිත් කර කියාගත නොහැකි වූ නිසායි. ඒ නිසාම ගුප්ත මන්ත්‍රාචාර්යවරයා හමු වුණු සසංක තම බිරිඳට සිදු වී ඇති සියල්ල ඔහු හමුවේ පැවසුවා. ජීවන් කරපු නූලක් දෙන්න. ඒක මේ කෙලිගේ වම් අතේ ගැට ගන්න හොඳ. තේරෙනවද? සසංකට හොඳින් ඇහුම්කන් දුන් මන්ත්‍රාචාර්යවරයා බලගතු ආරක්ෂක නූලක් සසංකට ලබා දුන්නා. නැවත ගෙදර ආ සසංක මන්ත්‍රාචාර්යවරයා දුන් උපදෙස් පරිදි එය චමරිගේ අතේ බඳිනු ලැබුවා. ගලවපන්. අනේ පුතේ මොනවද කිව්වේ?
මේක අතේ බදින්න කිව්වා. මෙන්න උල. මම මේකේ ඇඟෙන් යන්නේ. ඔක මගේ ඇඟේ බඳින්න එපා. ඔක මගේ ඇඟේ චමරි. බඳින්න එපා. අනේ පුතේ. මගේ දාන්න. මම අල්ලගන්න. මම අල්ලගන්න. චමරි. ඉන්න පුතේ. චමරි. මන්ත්‍රාචාර්යවරයා තුන් නූල් අතබැඳි මොහොතේ සිට චමරීට යම් සුවයක් දැනෙන්නට පටන් ගත්තා. සසංක ඇයගේ හැසිරීම් දෙස ඇස කසාගෙන බලා සිටියා. කාලය ගත වී යද්දී චමරීට తాවකාලික සුවයක් ලැබුණද නැවත පෙර පැවති හැසිරීම් ටිකින් ටික මතුවන්නට උනා. දවසින් දවස කාලය ගතව යද්දී මන්ත්‍රාචාර්යවරයා ලබා දුන් නූලේ බල බිඳී චමරිගේ සිරුරට ඇතුළු වුණු ආත්මය නැවත ඇයට පීඩා කරන්නට පටන් ගත්තා. අක්කේ අනේ සුච්චුට අපිට බත් ටිකක් කමු. අක්කා අයියේ අයියේ නැවත චමරීගේ වෙනස් වීම දරාගත නොහැකි වූ සසංක මන්ත්‍රාචාර්යවරයාට කරුණු පැහැදිලි කර දී ඔහුව කැඳවාගෙන ඒමට පොරොන්දු කරගත්තා. විස්තර දැනගත් මන්ත්‍රාචාර්යවරයා චමරී සහ සසංක නැවතීමට තැන්සි වූ බංගලාවට පැමිණ බංගලාව පරීක්ෂා කරන්නට වුණා. සුළු මොහොතකින් මන්ත්‍රාචාර්යවරයාට සියල්ල වැටහි ගිය අතර චමරීගේ ශරීරයට ඇතුළු වී සිටින අදෘශ්‍යමාන බලවේගය ඇගෙන් ඉවත් කිරීමට කටයුතු සූදානම් කළා.
බංගලාවට රැගෙන එන ලෙස සසංකට අනකල මන්ත්‍රාචාර්යවරයා චමරීගේ සිරුරට ආරූඪ වී සිටින ගුප්ත බලවේගය එළියට ගැන්මට තමාගේ ශාස්ත්‍රය භාවිත කරන්නට පටන් ගත්තා. මෙම ස්ථානයට චමරීව රැගෙන ආපසු මන්ත්‍රාචාර්ය Nangro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. මන්ත්‍රාචාර්යවරයා සිය ශිල්ප ශාස්ත්‍ර ඔස්සේ චමරීට ආරූඪ වී සිටි අදෘශ්‍යමාන බලවේගය එළියට ගැන්මට සමත් වුණා. ඔබ මේ අනිතක දැරිවිගෙන්ගේ යනවද නැත්ද? නෑ මම යන්නේ. ෆෝන් දෙක කරපම් මම යන්නේ. මං තව එකපාරයි උඹෙන් අහන්නේ. ඔබ මේ අනිතක දැරිවිගෙන්ගේ යනවද නැත්ද? මම යන්නේ. ෆෝන් දෙක කරපම් මම යන්නේ. චමරී පියවිසිහියට පැමිණ සුවය ලබද්දී තවත්
දුර්වල මනසකින් නිබි ශරීරයක් වලව්ව තුලට එනතෙක් ඒ අඳුරු ආත්මය වලව්ව තුල බලා සිටින්නට වුණා.